අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක 2023 උසස් පෙළ විභාගය සඳහා සහභාගී වෙන්නට බොහොම ලොකු හිතේ බලාපොරොත්තුවක් ඇතිව දුවා දරුවෝ සහ ආදරණීය දෙමව්පියෝ අද දවසේදී අපගේ මේ සුවිශේෂී වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබට පේනවා හිතා හොඳින්ම අද දවසේදී සුවිශේෂත්වයේ කොහොමද අපි සනිටුහන් කරන්න කියලා. ඉතින් නැවතත් ඔබව බොහොම ආදරයෙන් පිළිගන්නවා අද දවසේ අපේ මේ විශේෂ වැඩසටහනට. දකුණු ආසියාවේ වැඩිම ළමුන් පිරිසක් එකවර අධ්‍යාපනය ලබන විශිෂ්ටම අධ්‍යාපන ආයතනයේ වශයෙන් අද මුළු ලංකාවම පමණක් නෙමෙයි රටේ ලෝකේ බොහොම රටවල් වල ඉන්න අය පවා සාක්ෂි දරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ දරුවන්ට මේ දෙමව්පියන්ට දැන් හිතේ ලොකු ගැටලු ගොඩක් තියෙනවා. අපි උසස් පෙළට මොන විෂය ධාරාවන්ද තෝරගන්න ඕනි. එතකොට ඒ සම්බන්ධව අපි කාගෙන්ද හරියටම උපදෙස් ගන්න ඕනි. සක්‍යා ආයතන නිරන්තරයෙන්ම පෙළ ගැසෙනවා. ඔබ වෙනුවෙන්ම ඉන්නවා. ඉතින් අපගේ නියමුවානන් ඔබව ඒ ගමන රැගෙන යන්නට ඔබට ආශිර්වාදයක් ලබා දෙන්න, ඔබට ඒ දැනුම ලබා දෙන්න ආදරණීය බණ්ඩාරසට මම ආරාධනා කරනවා අද දවසේදී ඔබව අමතන්න කියලා. ඔබ සක්‍යා ආයතනයේ ආරාධනයක් පරිදි අද මේ දේශනය එහෙම නැත්නම් මේ වැඩසටහන සඳහා ඇවිත් තියෙන්නේ හේතු කිහිපයක් මත. ඒ නිසා මා හිතුවා ඔබට මගේ විෂයන් ඉගෙන ගන්න එන්න කියන්නවත් සක්‍යා ආයතනය තුල තියෙන විෂයන් ඉගෙන ගන්න එන්න කියන්නවත් එහෙම නැත්නම් මම උගන්වලා තියෙන්නේ මෙන්න මේ ළමයි ගානට ඒ නිසා මෙන්න මේ අනුව ඔබ මේ විෂයන් තෝරගන්න කියන්නවත් කතා කරනවට වඩා ඒ දේ මම හිතනවා ඔබ හැමෝම දන්න දෙයක්. ඊට වඩා වෙනස් පැත්තක් මේ දරුවන්ට මේ දෙමව්පියන්ට කියලා ඔබගේ මේ විෂයන් තෝරා ගැනීම පිළිබඳව ඔබගේ අනාගතය පිළිබඳව වෙනත් පැත්තකින් මේ දේශනේ සිදු කළ යුතුයි කියලා හිතුව නිසා තමයි අද අපි සුවිශේෂ ආරාධිතයෙක්ට ඔබ හා සම්බන්ධ වෙන්න එන්න කිව්වේ. ඒ තුමිදු දොනම්තැන්න අයිබන් තුමිදු ඇයි තුමිදුව මං තෝරගත්තේ ඔහු මුලින් මං ආදරය කරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදිහට ඉන්පසුව තමා මං දැනගත්තේ ඔහු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් කියන එක. ඉන්පසුව ඔහු හැම තැනකම තමන්ගේ අදහස් ස්වාධීනව ඉදිරිපත් කරන කෙනෙක් විදිහටයි මා ඔහුට ආදරය කරේ. ඒ වගේම අද වෙනකොට රටේ ඉන්න දරුවෝ විතරක් නෙමෙයි විශාල පිරිසක් අභිප්‍රේරණය කරන අභිප්‍රේරකයෙක්. ඒ එක්කම සමාජය තුල ගැටලුවක් ඇති වෙන තැන්වලදී ඔහුගේ රංගන දක්ෂතාව හරහා ඔහු ඒ දේ ඉතා හොඳින් මිනිස්සුන්ට ඉදිරිපත් කරන කෙනෙක් විදිහටයි මා ඔහු තෝරගත්තේ. ඒ ඔක්කොටමත් වඩා ඇත්තටම ඔහුගේ ළමා අවදිය ඒ වගේම අපේ ළමා අවදිය අපේ ගම් දනව් ඔහුගේ ගම් දනව් ඒ වගේම ඔහු ලවපු අත්දැකීම් මා හිතනවා මෙවැනි දරුවන් පිරිසකට ඊටාම වැදගත් වෙයි මෙවැනි අවස්ථාවක් තුල ලබා දීම. ඒ නිසා තමයි ඇත්තටම අද තුමිදු දොනම්තැන්න කියන මා හිතවත් මිත්‍රයාට ආරාධනය කිරීමක් කරේ. එතකොට දැන් ඔබ අහන් ඉන්නව ඇති කොහොමද විෂයන් තෝරගන්නේ, කොහොමද මේ ආයතනයට එන්නේ, මේවා ටික පිළිබඳව කවුරු හරි කෙනෙක් ඔබට තොරතුරු දෙයි. නමුත් මා කතා කරන්න කැමති මේ වෙලාවේ මුලින්ම මේ දේ පිළිබඳව. මා කරුණු කීපයක් අද ඔබත් එක්ක කතා කරන ඔබේ කාලය ලොකුවට මිඩංගු නොකර එකක් අද ඔබ O level විභාගයට ලියලා ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍යයන් විදිහට ඔබ අද මේ ඉන්න තැන පිළිබඳව ඔබට ගෞරවයක් දීම එක පරමාර්ථයක්. ඒ වගේම දෙවන කාරණේ තමයි දෙමාපියන් හා දරුවන් හා දෙමාපියන් අතර
කුමන ආකාරයේ සම්බන්ධතාවක් මතද ඔබ ඉදිරියට යා යුත්තේ කියන එක පැහැදිලි කිරීමක් කිරීම. ඒකම තව පැත්තකින් මේ ඉගෙනීම කියන්නේ එහෙම නැත්නම් විභාගයේ මේ ඉගෙනීම කියන්නේ විභාගයේමද ජීවිතේ ජය ගන්න තව ඔබට ක්‍රම තියනවාද විභාගයත් එක්ක. ඒ අනුව ඔබ කොහොමද අවසාන වශයෙන් මේ විෂයන් තෝරාගන්නේ කියන එක මම හිතනවා මගෙත් යම් අත්දැකීම් තියෙනවා, තුමුදුගෙත් යම් අත්දැකීම් තියෙනවා. ඒ මත තමයි අපි අද මේ සාකච්ඡාව අපි සිදු කරන්න බලාපොරොත්තු වීමක් වෙන්නේ. ඉතින් අපි කියන කාරණා ටික ඔබ මුලින් අහගෙන හිටියොත් මම හිතනවා ඔබට විෂයන් ඉබේම තෝරා ගැනීමක් කරන්න පුළුවන් වෙයි. ඒ මත තමයි ඔබ ඉදිරියේදී යම් තීරණ ගත යුත්තේ කියන එකයි මගේ අදහස. තුමිදු මේ දරුවෝ 2020 O level කරන්න ඉඳලා 2020 අවුරුදු දෙසැම්බර් කරන්න ඉඳලා දෙසැම්බර් කරන්න බැරි වෙලා ඊළඟ අවුරුද්දේ විභාගය කරපු අය. ප්‍රතිඵල බලාගෙන ඉඳලා මේ පහුගිය සතියේක ප්‍රතිඵල ලැබපු අය. ඇත්තටම සමහර විශේෂඥයන් කියලා තියෙනවා අපි විභාගයට ලකුණු දෙන්නේ ලකුණු 10ක් දෙනවා මුළු විභාගය සඳහා මේ ලකුණු 10න් ලකුණු 2ක් දෙන්නේ විභාගයට පෙනී ඉන්නවට. හේතුව විභාගයකට පෙනී හිටීම කියලා කියන්නේ අතිශයින් වැදගත් කාරණයක්. තමන්ගේ ආත්ම විශ්වාසය, තමන්ගේ කාලය කැප කරලා මේ සියල්ල. ඉතින් මා හිතනවා මේ දරුවෝ තරම් වීරයෝ පිරිසක්, මේ දරුවෝ තරම් ප්‍රබලයෝ පිරිසක් තවත් නැහැ කියලා O level විභාගයට මෙතෙක් ලියපු අය අතර හේතුව විවිධ කම්කටොළු බාධක තමන්ගේ ආදරණීයන් දෙමව්පියන්ට තියෙන ගැටලු ආර්ථික ප්‍රශ්න, මේ දරුවන්ට ඉගෙන ගැනීමේ තාක්ෂණික ප්‍රශ්න, මේ සියල්ල මැද මේ දරුවෝ විභාගයට ලියපු අය. ඒ නිසා මේ අය ඇත්තටම විශිෂ්ටයන් වීරයන් විදිහට අපි තවදුරටත් කොහොමද දකින්නේ? ඒක මේ අය තුල කොයි ආකාරයෙන්ද ඉදිරියට ඒක ගෙන යා යුත්තේ කියන එක පිළිබඳව තුමිදි පොඩි අදහසක් කිව්වොත් මම හිතනවා දරුවන්ට වැදගත් වෙයි. ඔව් ඇත්තටම බණ්ඩාරස බොහොම ස්තුතියි මුලින්ම මේ මට ආරාධනා කිරීම සම්බන්ධව අද මේ දරුවන්ට කතා කරන්න. අපිට මේ අවස්ථාව තිබුණා නම් ඒ දරුවන් මුහුණට දකිමින් කතා කරන්න තව හොඳයි. මොකද අපිත් මේ නැවත මේ මම කියන්නේ ජීවත් වෙනවා කියලා දැනෙනවා මේ වගේ යොවුන් දරුදැරියන් පිරිසක් දකින්න ලැබුණම සජීවීව. නමුත් අපි හැමෝම දන්නවා මේ ලෝකේ මුළු ලෝකෙම මුණ දීලා තියෙන මේ වෙලාවේ තාම දරුණු අසංගත තත්ත්වයක් යටතේ තමයි අපි මේ හැමදේම කරන්නේ. හැබැයි මෙතනදී මුලින්ම මම කියන්න ඕනේ සර් මේ ලෝක ඉතිහාසය පුරා පැනඩමික් එහෙම නැත්නම් මේ වසංගත ලෝකේ දිහා බැලුවම හැම අවුරුද්දකම කොහේ හරි ලෝකේ තැනක වසංගතයක් තිබිලා තියෙනවා. හැබැයි මේ වගේ මුළු ලෝකෙම වසාගත්තු අසංගත පිළිබඳව අපි ඉතිහාසය අහලා තියෙනවා. හැබැයි එහෙම වුණත් ඒ මොන තත්ත්වෙන් යටතේ වුණත් මේවර කොරෝනා වසංගතය මේ COVID-19 පැනඩමික් එක දැඩියෙන්ම බලපෑවේ දරුවන්ට. දරුවන්ට බලපෑව කියලා කියන්නේ අනිත් හැම ශාස්ත්‍රයකටම බලපෑව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නම් අනේ හැම ශාස්ත්‍රයකටම බලපෑව කියලා මමත් දන්න හැම ශාස්ත්‍රයකටම බලපෑව සංචාරක ශාස්ත්‍රයට ආදී හැම සියලු ශාස්ත්‍රවලට. නමුත් කවදාවත් කිසිම වෙලාවක මේ ඩිජිටල් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන තමන්ගේ මුළු දවසම ගත කරන්න සිද්ධ වෙලා නැහැ දරුවන්ට මේ කාලේ තරම්. එතකොට මේ ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒගොල්ලන්ට සිද්ධ වුණේ විශේෂයෙන් මේවර O level විභාගයට වෙන හිටපු දරුවෝ තමන්ගේ විභාගයේ අන්තිම කාලේ ගත කළේ ඩිජිටල් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන. මම හිතන්නේ පළමු වරට මේ O level දරුවෝ මේ ටික කරේ. පළමු වරට. ලෝක ඉතිහාසයේ පළමු වරට දරුවෝ ඒක කළේ. එතකොට මේ ඒ අභියෝගයට මුහුණ දීම කියලා කියන්නේම කියන්නේ තමන්ගේ ගුරුවරයා වෙනද තමන්ගේ ගුරුවරයා තමන් ඉදිරියේ ඉන්නවා. තමන්ට තියෙන ප්‍රශ්නයක් ගුරුවරගෙන් අහන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ තාක්ෂණික මෙවලම කරහා ගිහිල්ලා. ඉතින් එතකොට පළමු වතාවට මෙන්න මේ අභියෝගයට මුහුණ දීම දරුවෝ මේ විදිහට මුහුණ දීම පිළිබඳව මම
ඔවුන්ට මගේ ගෞරවය ආදරය පුද කරනවා අපිවත්. අපේ පාසල් ජීවිත කාලය තුළ අපේ විශ්වවිද්‍යාල ජීවිත කාලය තුළ මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නේ නැහැ. මේක ඊටාම අපහසු අත්දැකීමක්. හැබැයි මේ අත්දැකීම ජය අරගෙන අද වෙනකොට උන් ඒකට මුහුණ දීලා අද වෙනකොට උන් මේ තමන්ගේ උසස් පෙළ පන්තිය අසුන් ගන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් බණ්ඩාර සර් පටන් ගන්නකොට කිව්වා වගේම අපි තෝරගන්නේ මොකද්ද? අපි කොහෙටද යන්නේ කියන එක හිතන්න කලින් අපි ආපු ගමන ගැනත් හිතන්න ඕනේ. මම කියන්නේ ඕනම දෙයක මං විශ්වාස කරන ඕනම දෙයක මේ ප්‍රතිඵලය වගේම ඒ ප්‍රතිඵලය ලබා ගන්න ආපු ප්‍රොසෙස් එක ඒ ගමනත් හරි වැදගත්. අපි ඒකයි දැන් බණ්ඩාර සර්ගේ ජීවිතයෙන් මගේ ජීවිතයෙන් අපිට දේවල් කියා දෙන්න පුළුවන් වෙන්නේ අපි ආපු ප්‍රොසෙස් එක අපි ආපු ගමන අපේ ජීවිතවල අත්දැකීම් ගොඩක් එකතු කරපු දේවල් ඒවා මේ නැවත ජීවිත පාඩම්. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව අපිට තියෙනවා. මම ඒකෙන්ම තුමිදු ආවොත් ඇත්තටම දැන් මෙතන ඉන්නවා මේ දාස් ගානෙන් ඒ 9 ගත්ත දරුවෝ ඉන්නවා. ඒ 8යි B1 ගත්ත දරුවෝ ඉන්නවා. මම මෙතන ඇත්තටම හොඳ සාමාර්ථ ගත්තේ නැති දරුවෝ ඉන්නවා. අඩු සාමාර්ථ ගත්තා ඉන්නවා. A level කරන්න පුළුවන් වෙයිද නැද්ද කියන මට්ටමේ හිතන දරුවෝ ඉන්නවා. අද මෙතන ඇවිල්ලා ඉන්නවා ඒ දරුවෝ. ඉතින් මගේ පුද්ගලික මතය මම දන්නේ නැත්නම් මොකද්ද හිතන්නේ කියන එක මේ අපහසුම අමාරුම කාලයක් තුල මේ විභාගයට ලියපු මේ දරුවන්ට මේ ගෞරවනීය දරුවන්ට ඇත්තටම මේ ප්‍රතිඵලය කුමක් වුණත් මේක මත මේ දරුවන් මැනිය යුතු නැහැ කියන එක මගේ පුද්ගලික අදහස. ඒ වගේම මෙතන එක දෙමව්පියෙක් හරි අහන් ඉන්නවා නම් මෙතන ඔබේ දරුවාගේ ප්‍රතිඵලය වෙන දරුවෙක්ගේ ප්‍රතිඵලයට වඩා අඩුයි කියලා එක වචනකින්වත් එක ඉංගියකින්වත් මේ දරුවාගේ හිත නරක නොකළ යුතුයි. ඒක දරුවාගේ වරදක් නෙවෙයි. ඒ වගේම මෙතන ඉන්න ඒ 9 ගත්ත දරුවෙක්ගේ දෙමව්පියෙක් ඉන්නවා නම් ඒ ප්‍රතිඵලයත් මේ අවස්ථාවේදී ප්‍රතිඵලය අඩුවෙන් ගත්ත දරුවෙක්ට හෝ ඒ ප්‍රතිඵලය අඩුවෙන් ගත්ත දරුවගේ දෙමව්පියන්ට සුවිශේෂ තත්ත්වයක් ලෙස පෙන්නලා මේ විෂමතාවය නොපෙන්විය යුතුයි කියන එක මගේ පුද්ගලික අදහස. හේතුව ඔබ හැමෝම විවිධ විෂමතාවන් මැද විභාග ශාලාවට යන්න බැරුව, ගෙදර ෆෝන් එකක් නැතුව, ඒ වගේම විවිධ අසනීප තත්ත්වයන් මත විභාගයට ලියපු දරුවෝ ඉන්නවා. එහෙනම් මේ ප්‍රතිඵලයෙන් කිසිම විටක අඩු ප්‍රතිඵලලාභියෙක් පහළ මට්ටමක හෝ ඉහළ ප්‍රතිඵලලාභියෙක් අපි අයට ගෞරව කරලා ඒ අයට අපි ඇත්තටම ආශිර්වාද කරනවා හොඳ ප්‍රතිඵල මත. නමුත් මේ විෂමතාවක් තියෙන මැද්දේ මේ දරුවෙක්ගේ ප්‍රතිඵලය අඩු වුණා කියන එක මේ දරුවෙක්ගේ වරද නෙමෙයි. ඇත්තටම ඒකට වග කියන්න ඕනේ වැඩිහිටියන් විදිහට අපි. ඒ නිසා තුමිදු මට හිතෙන්නේ ඇත්තටම මේ ඉගෙනීම කියන එකමද ජීවිතය එමෙතන මේ විභාග සමත් වීම කියන එකමද මේ අපි කරන්න ඕනි. එහෙම නැත්නම් මේ දරුවන්ට ජීවිතයේ සමත් වීමට මේ ඉගෙනීම එක මගක් විතරයි. ඒ නිසා කොහොමද මේ දරුවෝ තෝරගන්න ඕනේ? මම අහන්නේ මේ දරුවෙක්ව දැන් දෙමව්පියෝ හිතන්න වෙනවා, ගුරුවරු හිතන්න වෙනවා මගේ දරුවා තුල ඉන්න කලාකරුවා කොහොමද අඳුරගන්නේ? මගේ දරුවා තුල ඉන්න විද්‍යාඥයා කොහොමද අඳුරගන්නේ? මගේ දරුවා තුල ඉන්න ගෘහ නිර්මාණ ශිල්පියා කොහොමද අඳුරගන්නේ කියන එක හිතන්න වෙනවා. ඒ නිසා තුමිදු මට හිතෙන්නේ තුමිදු වගේ කලා ශිල්පියෙක්ගෙන් ඒ වගේම ලෝකේ අද වෙනකොට ප්‍රබල සම්මානලාභී කෙනෙක් විදිහට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් විදිහට තුමිදු කොයි ආකාරයෙන්ද මේ දරුවන්ට ඉහළ සාමාර්ථයක් තියෙන දරුවෝයි පහළ සාමාර්ථයක් තියෙන දරුවෙක් කියලා අපිට වෙන් කරන්න පුළුවන්ද? දරුවෙක් අම්මගේ කුසේ ඉද්දී දරුවා කොයි විදිහේ කෙනෙක් වුණත් ඔහු විශේෂ අවශ්‍යතා දරුවෙක් වෙන්න පුළුවන්, පිරිමි දරුවෙක් වෙන්න පුළුවන්, ගැහැණු දරුවෙක් වෙන්න පුළුවන්. දෙමව්පියෝ එයා කවුරු වුණත් බාර අරගෙන ජීවත් කරනවා. ඒ නිසා මා හිතන්නේ මේකත්
ඒ වගේ දරුවව අඳුනාගෙන ඉදිරියට යා යුතුයි නේද? අනිවාර්යයෙන්ම සර්. ඇත්තටම මම හරිම සන්තෝෂයි සර් මතු කරපු මේ ආරම්භයට. අපි එකක් තමයි අපේ සමාජයේ තියෙන දරුණු ප්‍රශ්නයක් අපි තේරුම් ගන්න ඕනේ දෙමව්පියෝ විදිහට. අපි සමාජයට දොස් පවරනවා අපි දරුවන්ව කම්පිටිෂන් එකකට නැත්නම් තරඟකාරී සමාජයකට ඇදලා දානවා දරුවන්ගේ ළමා කාලේ දරුවන්ට නැති වෙලා යනවා දරුවෝ තරඟකාරී ලෝකයක් ඇතුලේ ළමා කාලේ අහිමි කරගෙන තමයි ජීවත් වෙන්නේ. කොහොමද දැන් දරුවා තරගයකට ගිහිල්ලා මේ පෙරදුනහම මේ දරුවට කොච්චර පීඩනයක් දානවද? ඔබ ඇයි පෙරදුනේ? ගෙදර ආවට පස්සේ කොහොමද? ඒක තමයි ඒක ඇත්තටම මේ தත්ත්වය උදා වෙන්නේ අපිම හදාගෙන දෙමව්පියෝ විදිහට අපිම හදාගන්න කම්පිටිෂන් එකක් විසින්. අපිම තීරණය කරනවා අහවලා එක්ක මේ සංසන්දනය කරලා අහවලාට වඩා උඹ මගේ දරුවා උඹ යන්න ඕනේ අහවල් තැනට. එතකොට ඇත්තටම අපි අන්ධ වෙනවා. මම කියන්නේ එක්තරා විදිහට දෙමව්පියෝ අන්ධ වෙනවා. ඇත්තටම තමන්ගේ දරුවාට ඕනේ මොකද්ද කියන එකට වඩා සමාජයට ඕනේ මොකද්ද, සමාජයට ඕනේ මොන පාරේද යන්න ඕනේ කියලා. අනිත් එක්කෙනත් එක්ක සමදලා. අනිත් එක්කෙනත් එක්ක සංසන්දනය කරලා. එතකොට ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට අපේ දරුවන් අපි කියන්නේ දැන් මම කියන්නේ කිසි වරදක් නැහැ. නමුත් සමාජයේ ජනප්‍රිය කාරණේ තමයි දරුවා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, දරුවා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. හරි. කමක් නැහැ. හැබැයි වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් පමණද සමාජයේ ඉහළින් වැජබෙන්නේ? බුපින් පමණද පිළිගන්නේ? ඒ වගේම වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වූ පමණින්ම ඔහු සමාජය තුළ වැදගත් කර්තව්‍යයක් කරනවද කියන ප්‍රශ්නේ අපි අහලා බලන්නේ නැද්ද? අපි රැල්ලට යන අපිට පේන තියෙන දේවල් ටික එක විතරද අපි ගැටෙන්නේ. දැන් ඊටාම සරල උදාහරණය අපේ මේ මොහොතේ අපේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධාන මාධ්‍ය ජාලාවල කතා කරන යොහානි වගේ මේ තරුණ ගායිකාවක්. ඇයගේ උපාධිය ඇය හදාරන්නේ වෙනත් විෂයකින්. නමුත් ඇය අද වෙනකොට සංගීතයෙන් මේ උපාධිය හදාරපු කෙනෙක් නෙවෙයි. නමුත් ඇය අද සංගීත ක්ෂේත්‍රයෙන් ලංකාවේ නම ජාත්‍යන්තරයට අරගෙන ගියපු චරිතයක් බවට පත් වෙලා. එතකොට කොහොමද ඇය සතු මේ හැකියාව අපි තේරුම් ගන්න? එතකොට මේක තමයි මම කියන්නේ කෙනෙක් තුළ තිබෙන හැකියාව අපි මේ ඔහුව දක්කන එහෙම නැත්නම් අපි ඔහුව තල්ලු කරන තැනම නෙවෙයි තියෙන්නේ. අපි හඳුනා ගන්න ඕනේ දරුවගේ හැකියාව කොතනද තියෙන්නේ කියලා. කුමාර සංගක්කාර කියන්නේ මේ අපේ රටේ අපේ ක්‍රිකට් වල අපේ සමාජ අපේ ලෙජන්ඩ් එකක්. එතකොට සංගක්කාර වගේ ක්‍රීඩකයෙක් මේ ලෝ කෙනෙක් වෙන ලෝ එක්සෑම් ලියන්න ගිහිල්ලා ලෝ එක්සෑම් නවත්තලා ගිහිල්ලා ක්‍රිකට් ගහනවා. අද ඔහු මේ ඒ නිසා මුළු ලෝකෙම පිළිගන්න ක්‍රිකට් ක්‍රීඩාවේ පූජිතෙක්. එතකොට මේ වගේ ඔහු හැම මනුස්සයෙක් තුළම තියෙන හැකියාව විවිධයි. ඒ විවිධත්වයට ගරු කරන්න ඉඩ දෙන එක තමයි දෙමව්පියෝ විදිහට අපි කරන්න ඕනේ. ඒක තමයි බණ්ඩාරස ඉස්සෙල්ලා කිව්වේ ඔහු ගෑනු ළමයෙක් වුණත් ඔහු පිරිමි ළමයෙක් වුණත් ඔහු විශේෂ දරුවෙක් වුණත් ඔහු සාමාන්‍ය දරුවෙක් වුණත් ඒ විවිධත්වයට ගරු කරන්න පුළුවන් වීම අපේ සමාජයේ තියෙන වැදගත්ම කාරණයක් විදිහට මම දකිනවා. ඒ වගේම අපි දන්නවා අපිට පේනවා මේ වයසට එනකොට මේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා ඉන්න දරුවෙක්ගේ වයසට එනකොට සමත් වෙලා හෝ අසමත් වෙලා හෝ ඒක වෙනම කාරණයක්. ඒ තත්ත්වයට එනකොට තමන්ගේ දරුවා තුළ තිබෙන සුවිශේෂී හැකියාවන්, ගුණයන්, දක්ෂතාවයන් දෙමව්පියන්ට පේන මොකද දෙමව්පියෝ තමයි දවසේ පැය 24ම අවුරුද්දේ 365 දවසම දරුවත් එක්ක ඉන්නේ. එතකොට මම කියන්නේ දෙමව්පියෝ විදිහට අපිට පුළුවන් වෙන්න ඕනි පුළුල් විදිහට මේ ලෝකයේ දිහා මීට වඩා බලන්න. මගේ අම්මා තාත්තා කවදාවත් මට කිව්වේ නැහැ මැත්ස් කරන්න, සයන්ස් කරන්න, මේ ඔයා ලෝයර් කෙනෙක් වෙන්න, ලෝයර්ස්ලට විතරයි නැත්නම් ඉංජිනේරුවන්ට විතරයි නැත්නම් වෛද්‍යවරුන්ට විතරයි මේ සමාජයේ මේ දිනන්න පුළුවන් මේ සමාජයේ ගමන ලියන්න කියලා කවදාවත් කිව්වේ නැහැ. ඔවුන් ගුරුවරු විදිහට ඔවුන් මට කිව්වේ ඔයා කැමති මොකද්ද? ඔයා කැමති විශේෂේෂ්ත්‍රය තෝරගන්න. ඔයා ආස මොකද්ද? ඔයා ආස විශේෂේෂ්ත්‍රය තෝරගන්න. අපි පියවර තබන්නේ පශ්චාත් COVID-19 සමාජයකට. එතකොට මේ අපි ජීවත් වෙච්ච දැනට අවුරුදු 2-3කට කලින් ජීවත් වෙච්ච සමාජයට වඩා වෙනස් තත්ත්වයන් යටතේ තියෙන සමාජයක් අපිට ඉස්සරහට හම්බ වෙනවා. ඒ ගැන පවා අපි හිතන්න ඕනි කියලායි මම හිතන්නේ මේ වෙලාවේ. අපි මේ ඩිජිටල් ලෝකයේත් එක්ක වේගෙන් ඉස්සරහට යයි.
ඔබ මම අපි හැමෝම දන්නවා අපේ පුංචි කාලේ මේ ටෙලිෆෝන් එකක් හරි ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි අතපත ගන්න අපි ඉගෙන ගත්තේ පාසල් කාලෙත් විශ්වවිද්‍යාල කාලෙටත් ගියාට පස්සේ. නමුත් අද වෙනකොට දරුවෝ එහෙම නෙමෙයි. දරුවෝ ඊට වඩා වේගයෙන් මේ ඩිජිටල් ලෝකය ඇසුරු කරනවා. ඕන් ඒකට දක්ෂයි. ඕන් ඒක ඇතුලේ ඉන්නවා. ඉතින් අපි ඉදිරියට යනකොට අපිට හම්බ වෙන්නේ මේ ඩිජිටල් ලෝකයක් එක්ක වැඩ කරන්න. එතකොට අපිට මේ වගේ ගොඩාක් දේවල් අපේ දරුවොත් එක්ක අපේ දරුවෝන්ගේ හැකියාවන් අඳුනගන්න පුළුවන් ගොඩාක් දේවල් ගැන අවධානයක් අපිට තියෙනවා. ඒ දේවල් ගැන හිතමු කියන එක. ඒ කියන්නේ අපි මුණ දෙන්නේ පශ්චාත් කොවිඩ් සමාජයකට. ඒ පශ්චාත් කොවිඩ් සමාජය ගැන මොන වගේ එකක් වේද කියලා අපි දන්නේ නැහැ තාම. නමුත් ඒක අපි මේ ගත කරපු සමාජයට අපි මේ අවුරුදු දෙකක් තිස්සේ ගත කරපු දේවල් වලට ගොඩක් සමාන වෙයි. අපිට මාස් දාගෙන ඉස්සරහට වැඩ කරන්න වෙයි. අපිට ඩිජිටල් ස්ක්‍රීන් වල ඉස්සරහට වැඩ කරන්න වෙයි. අපිට මේ විදිහේ දැන් මේ ලයිව් හම්බෙනවට වඩා ඩිජිටල් ලෝකයක් ඇතුලේ වැඩ කරන්න සිද්ධ වෙයි. සහ මේ මොහොතේ අපිට පුළුවන් වුණා නුගේ ගොඩයි අනුරාධපුරයි එංගලන්තයයි ඇමරිකාවයි සියල්ල එක තලයකට ගේන්න. එතකොට මේ ලක්ෂණ සියල්ල අනාගත අපි ඉස්සරහට මුණ දෙන සමාජය තුළ තියෙනවා. අද වෙනකොට මේ ලෝකය කියලා කියන්නේ දැන් ඉස්සර ඇත්තටම ලංකාව කියලා කිව්වම මේ ලංකාව නෙමෙයි කොළඹ තමයි ලංකාව කියන්නේ. කොළඹ තමයි සියල්ල කියන්නේ. නමුත් අද වෙනකොට එහෙම නැහැ. ලෝකය ඊට වඩා විශාලයි. ඔබේ දරුවා ලෝකය ජයගන්නේ ලෝකේ ජය ගැනීම සඳහා ඔබේ දරුවාව පොළඹවන්න අමුතුවෙන් දේවල් කරන්න ඕනේ නැහැ. ඔහු තුල තියෙන හැකියාවන් පාවිච්චි කරන්න ඔහුට උගන්වන එක තේරුම් කරවලා දෙන එක පමණයි අපි කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒකයි අපි ටිකක් මීට වඩා මම කියන්නේ මම සමහරලාවට මේ කියපු අදහසේදී මම ඍජුව දේවල් පෙන්නලා දුන්නේ නැතුව ඇති මෙන්න මේක කරන්න කියලා. මට එහෙම කරන්න බෑ. මොකද මම කතා කරන්නේ පොදු අදහසක්. එතකොට මේ දරුවෝ විශාල ප්‍රමාණයක් පිළිබඳව පොදු අදහසක්. ඒ නිසා මට සමහර විෂයන් පිළිබඳව පොයින්ට් අවුට් කරලා කියන්න බෑ මේ විෂයන් වලට ඔබේ දරුවන් පොළඹවන්න කියලා. විවිධ විෂයන් තියෙන නිසා. එතකොට මම කියන්නේ අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේව උගන්වන අය විදිහට අපි ළඟ ඒ තොරතුරු තියෙනවා. නමුත් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම තුමිදුත් එක්ක මෙතන ඉන්න දෙමව්පියෝ මෙතන ඉන්න දරුවෝ කොහොමද ඇත්තටම මේක ගැට ගහගෙන ඉදිරියට ගෙන ආවේ. දැන් තුමිදු මෙතන දරුවෙක් සමහර විට එක විෂයක් තෝරගන්න. අද තෝරගන්න. මම විශේෂ ක්ෂේත්‍ර මම වෙනම වර්ග කිරීමක් කරන්න ලොකුවට බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ තුමිදු. නමුත් මම දන්නවා මෙතන බැරි දරුවෙක් සමහර විට මැත්ස් වලට දෙමව්පියෝ බලෙන් දානවා. ඔබ කරපන්. සයන්ස් කරපන්. මම දන්නවා තුමිදු සමහර වෙලාවට මේ දරුවන්ට විෂයන් තුනම මේවෙන් හරියට A level සමත් වෙන්නේ නැහැ. සමහරට මේ තෝරගෙන තියෙන්නේ O level A9ක් තියෙනවා, A8ක් තියෙනවා මේ හින්දා කරපන්. හැබැයි A level කියන්නේ ඊට වඩා වෙනස් පැත්තක්. එතකොට අන්තිමට මා දන්නවා දැන් මම උගන්වන්නේ තුමිදු ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන මේ ක්ෂේත්‍ර. එතකොට අන්තිමට එනවා තුමිදු දැන් මේ ඊයේ පෙරේද මම පන්ති වගේ පටන් ගත්ත මේ 2021 දරුවන් වෙන්නේ. එතකොට අන්තිම මාස 3ේදී එනවා සයන්ස් මැත්ස් මේ කරපු දරුවෝ ප්‍රමාණයක් 2018 කරපු අය. 18 17 කරපු අය සර් අපිට මේ මාස 3න් බැරිද මේ කොමර්ස් කරලා සර්ගේ විෂයන් කරලා කොහොම හරි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උඩට යන්න. ඉතින් අන්තිමට සමහර තැන්වලදී මේ සයන්ස් මැත්ස් කරපු කවුරු හරි වේවා මේ අය එක්කෝ චාටඩ් සීමා හරි මොනවා හරි මේ කොමර්ස් සාස්ත්‍රයෙන් ගිහිල්ලා උඩට ගිය අය ඉන්නවා. මං කියන්නේ නැහැ අර මට්ටමට ගිහිල්ලා නැහැ කියන එක. නමුත් තමන් බැරි දෙයකට ගිහිල්ලා තව අවුරුදු 2-3කට පස්සේ ආයෙසරයක් කොමර්ස් හරි ආර්ට්ස් හරි කරලා කොහොම හරි මං විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් කරනවා කියනට වඩා මේ දරුවගේ නියම තත්වය මොකක්ද කියලා අඳුරාගෙන ඒ ස්කීම් එක තෝරාගෙන යන එක තමයි ගොඩාක් වැදගත් වීමක් වෙන්නේ මට දැනෙන විදිහට. එතකොට අනිත් එක තුමිදු කියපු කතාවක් අනුව තුමිදු මම අනුරාධපුරයෙන් තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්නේ. තුමිදු කිව්වා වගේ මට මගේ තාත්තත් අවුරුදු 8 දී නැති වුණා. එතකොට මට මේ මොන දේ කරපන්ද කියන එක යොදන්න විදිහක් නැහැ. තිබ්බ ඉස්කෝලේ යනවා ඉස්කෝලේ හිටපු ටීචර් අනුව තමයි මම කොමර්ස් කරන්න තෝරාගැනීමක් කරේ. එතකොට මම මේ විශ්වවිද්‍යාලයට එනකොට තව එක පළාත් වලින් මේ විශ්වවිද්‍යාලයට එනවා. හැබැයි ඔවුනුත් ගොඩාක් විට එහෙමයි. හැබැයි
මම මේක මේ දරුවන්ගේ අත්දැකීමට මම කියන්නේ තුමුදු මගේ එහා පැත්තේ කාමරේ ඉන්නවා මේ කෑගල්ලේ විද්‍යාලයකින් එන ශිෂ්‍යයෙක්. ඊට පස්සේ එහා පැත්තේ හොස්ටල් එකේ ඉන්නවා තවත් පොළොන්නරුව ප්‍රදේශයෙන් එන ශිෂ්‍යයෙක්. ඒතර මේ අය අද ඔය මං කියපු එක ශිෂ්‍යයෙක් ලාක් සමාගමේ ප්‍රධානියා වැයගපිටියේ. අනිත් පැත්තේ එක්කෙනා දේශපාලන රජෙක් වූ රංජිත් සියඹලා පිටියේ. තව පැත්තක හිටපු එක්කෙනා ටෙලිකොම් සභාපතිතුමා. ඉතින් මේ වගේ පොලිසියේ DIG මේ වගේ විවිධ කෙනෙක් අනිවාර්යෙන් මේකම කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. කරන දේ නියමාකාරයෙන් කරනවා නම් ඒක තමයි ඇත්තටම ඔබට තියෙන වැදගත්ම සිද්ධිය. ඉතින් තුමිවන් තව පැත්තකට චුට්ටක් තුමිත් එක්ක එන්න හිතුවේ. දැන් මට මතකයි තුමිදුගේ එක දේශනාවකදී කියවුණා මේ තුමිදුත් මේ O level කාලේ තුමිදු පළවෙනියද පන්තියේ පළවෙනියද දෙවෙනියද කියන කතා බොහොම ලස්සනට කිව්වා. ඒ මට්ටමේද හිටියේ. එහෙම නැත්නම් අන්තිමයාගේ ඉඳලා උඩට ආව කෙනෙක්ද කොහොමද මේ ප්‍රතිඵල වලට ආවේ කියන එක බොහොම ලස්සනට විග්‍රහයක් කරා. එතකොට මම කියන්නේ මම ඒකත් එක්කම තව චුට්ටක් මේකට ඈඳුවොත් මම අපේ තාත්තගෙන් සමහරට අපේ ලොකු අයියාගෙන් එහෙම මම සමහර දේවල් වලට ගුටි කාලා තියෙනවා. මං ගණන් බැරුව පුටු යට හිටපු දවස් ගණන් තියෙනවා. මගේ ඔළුව බිත්තියේ ඔබතන් තියෙනවා. ඒ වගේම මගේ තියෙන එක එක මුරණ්ඩුකම් හෝ තනියෙන් යාළුවොත් එක්ක ගිහිල්ලා වැවේ ගිලෙන්න ඔන්න මෙන්න ගිය තැන් තිබුණා. යන්තම් එකෙක් ඇදලා අරගෙන තමයි බේරන් තියෙන්නේ. බස් එකේ යනකොට එල්ලිලා යනකොට බස් එක තව පොඩ්ඩක් වංගුව අනිත් පැත්තට ගත්තේ නැත්නම් මම වෙන්නේ. මේ වගේ අපේ ජීවිතවල විවිධාකාරයේ දේවල් ගොඩාක් ඇත්තටම තියෙනවා. හැබැයි අපි කිසි කාලයක දෙමව්පියන්ගේ වරදවත් දෙමව්පියෝ මට තරවටු කරේ දෙමව්පියෝ හොඳ නැති හින්දාවත් කියලාවත් අපි උන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම හැම දෙමව්පියෙක්ම මේ දරුවන්ට ආදරේ යමක් ඔබට ගහන්නේ බයින්නේ ආදරේට. ඒ වගේම ගුරුවරු විදිහට අපිත් ඔබට යම් දේවල් කියනවා ඒ ආදරේට. ඒ නිසා මේ දෙමව්පිය දරුවෝ අතර තියෙන මේ සම්බන්ධතාවය ඊටාම වැදගත් මේ දරුවා යහපත් තැනට ගෙන යාම සඳහා. ඒ ළමයින්ට පුළුවන් වෙද්දී මේ ළමයින්ට පුළුවන් වෙන්නේ නැහැ. බණ්ඩාරසට පුළුවන් දේ මට බෑ මට පුළුවන්. මට පුළුවන් දේ වෙන්නෙත් නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ. ඕනෙත් නැහැ. ඉතින් එහෙමනම් ඔක්කොම ඉංජිනේරුවෝ වෙයි, ඔක්කොම වෛද්‍යවරු වෙයි, කෝ කලාකරුවෝ, කෝ මේ ගෘහ නිර්මාණ ශිල්පියෝ, කෝ අනිත් අය. එහෙම වෙන්න ඕනේ නැහැ. මෙතන ඇති තුමිදු දක්ෂ ලෙස නටන්න පුළුවන් අය. මෙතන ඇති දක්ෂ ලෙස හොඳටම උයන්න පුළුවන් අය. දැන් ඔබ කිව්වා වගේ අර ගීත සම්බන්ධයෙන් ඒතර සමහරට එයාගේ ගීතය ජනප්‍රිය වෙද්දි වෙන්න ඇති එයාගේ මේ දක්ෂතාවය එළියට ආවේ. ඒ නිසා හැම වෙලාවකදීම එහෙම විය යුතු නැහැ කියලා මං කියන්නේ. එතකොට ඒක තමයි. දැන් ඒ කියන්නේ දැන් අපි ඒකයි කලින්ම කිව්වේ. අපි තුල තියෙන හැකියාවන් අපි දරුවා තුල තියෙන හැකියාවන් අඳුරගමු. ඉතින් තුමුදු ඇත්තටම කිව්වොත් මම දැනුවත් මෙතෙන්ට මගේ ඉගෙනගෙන තියෙන මම ඇත්තටම තුමුදු මේ කොළඹට එද්දි සක්්‍ය ආයතනයේ හදන ඒවා පිළිබඳවත් මගේ සිහින නැහැ. විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මට කීයක් හරි ගෙදරින් එවන සල්ලි මදි හින්දා මම උගන්වන්න පටන් ගත්ත කෙනෙක්. ඒ තුල තමයි මම මේ සක්්‍ය ආයතනයක් හදලා අද වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ගණනාවකට උගන්වලා මම ඒ දරුවන්ගේ ආශිර්වාද මැද මේ ඉන්නේ. එතකොට මම මේකේ දැකලා තියෙන අත්දැකීම තමයි ඒ අට ගත්ත සමහර දරුවෝ මගේ ඉගෙන ගන්න. හැබැයි ඒ අය ගොඩාක් හිතන් ඉන්නවා A level කියන එක ඒකේ ගැටලුවක් නෑ මම O level A යටයිනේ. ඉතින් ඒ අයගේ තියෙන ඒ උනන්දුව අදිෂ්ඨානය මදි. දෙමව්පියොත් සමහරට කියන මගේ දරුවා ඒ යටයිනේ එයා මොනවා කරත් A level ගොඩ දා ගන්නවා එහෙම. මං කියන්නේ එහෙම නැතිය හැමෝම එහෙම වෙන්නේ නෑ. නමුත් ඒ අයගේ උනන්දුව අඩු වෙනවා. සමහර විට ඒ අයට විශ්වවිද්‍යාලේ පළවෙනි සැරේ යන්න බැරි වෙනවා. හැබැයි මෙතන ඉන්න අඩුම O level ප්‍රතිඵලලාභියා සමහර අවස්ථාවලදී මහන්සි වෙනවා තුමිදු කිව්වා වගේ. එයාට හිතෙනවා මං O level අසමත් වුණේ මගේ අදක්ෂතාවයෙන් නෙමෙයි. මට මේක කරන්න බැරුණේ මගේ සමහර විට ඇසුර සමහර අවස්ථාවලදී ඒ කාලේ තිබ්බ gedara ගැටලුවක් මොනවා හරි හින්දා. O level කියන්නේ A levelම නෙමෙයි. සමහර විට තුමිදු මට හොඳට අත්දැකීම් තියෙනවා A level වල ඒ තුන අරගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අපිත් එකට ඉඳලා ඇනගත්ත එහෙම නැත්නම් ඩිග්‍රිය නොකරපු දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා එක දෙයක් මතම තීන්දුව ගන්න යන්න එපා. ඔබ නිතරම
Tamanට ඊළඟට එන අත්දැකීම මීට වඩා එකක් වෙන්න පුළුවන්. ඊළඟට එන එක මීට වඩා වෙනස්යක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ එක ප්‍රතිඵලයක් මතම රැඳෙන්නේ නැතුව යන්න. ඒ වගේම අඩු ප්‍රතිඵලලාභින් හිතන්න එපා මේ මගේ දෛවය මගේ තියෙන හඳහනේ ප්‍රශ්නයක් මේව නෙමෙයි ඔබ හිතිය යුත්තේ. ඔබ හිතන්න ඕනේ මොකද්ද කළ යුත්තේ කියන එක. ඒ නිසා නිතරම අපි මේ කටයුත්ත කොහොමද කළ යුත්තේ කියන එක පිළිබඳව තමයි ඇත්තටම දෙමව්පියන්ට යම් දෙයක් කතා කරලා මට සර් කියප එකත් එක පුංචි දෙයක් කියන්න හිතුණා. ඒ කියන්නේ දැන් අපි දෙමව්පියෝ විදිහට හිතන්න ඕනේ එකක් තමයි අන්න අහවලා වගේ මගේ දරුවව පත් කරනවා. නැත්තම් ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ ජීවිතේ ගමනක් ඇවිල්ලානේ. එතකොට දැන් අපිට කවදාවත් කියන්න බෑ දරුවට අහවලා වෙන්න කියලා. නැත්තම් අහවල් ගමන අහවල් තැනට යන්න කියලා. අපිට කියන්න පුළුවන් මෙන්න මේ මාර්ගයේ යන්න කියලා. ඒ දරුවට අනුව තමයි ඒ දරුවගේ දේවල් තීරණය වෙන්නේ. මේ අවුරුද්ද ජීවිතේ ඊළඟ අවුරුද්ද ජීවිතේට වඩා වෙනස්. එතකොට මම කියන්නේ ඇත්තටම අපිට පුළුවන් වෙන්නේ දරුවට මඟ පෙන්වීමක් කරන්න. හැම විටම දරුවාගේ පිටිපස්සෙන් ඉන්න. විශ්වවිද්‍යාලයට ගියත් එයාගේ පිටිපස්සෙන් ඉන්න. එයා මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? එයාට කොහොමද මඟ පෙන්වන්න පුළුවන් වෙන්නේ? අපිට කවදාවත් බෑ අහවල් තැනට යන්න කියලා එයාව තල්ලු කරන්න. එයා යන්නේ එයාගේ ගමන. හැම දරුවෙකුටම Tamanට නිශ්චිත ගමනක් තියෙනවා. ඒ නිශ්චිත ගමන වෙන කවුරුත් මේ ලෝකේ කවදාවත් ආපු විදිහේ ගමනක් නෙමෙයි. ඒක ඒ දරුවටම අනන්‍ය වෙච්ච ගමනක්. කොච්චර තල්ලු කරලා ගියත් එයා කොහේ හරි රැඳෙනවා. එයා යාන්ත්‍රික මිනිහෙක් වෙනවා. අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා ඇත්තටම මම හිතන්නේ දරුවෝ දෙමව්පියෝ විශේෂයෙන්ම මඟ පෙන්වීම සඳහා මෙන්න මේ දේ කරන්න මෙන්න මේ මාර්ගයේ යන්න ඔයාට උත්සාහ කරන්න පුළුවන් මේක සමහරවිට ඒ උත්සාහය අසාර්ථක වෙන්න පුළුවන්. ඔහු බලාපොරොත්තු වෙච්ච දේ නොවෙන්න පුළුවන්. නමුත් කමක් නැහැ. එතනින් තව විදිහක් තියෙන්න පුළුවන්. මෙන්න මේක ගැන තේරුම් ගන්න එක වඩා වැදගත්. මම කියන්නේ මොහොතින් මොහොත තමයි අපේ ජීවිතවල දේවල් තීරණය වෙන්නේ. සර් කිව්වා වගේ සර් කොළඹට එනකොට සර් දැනගෙන හිටියේ නැහැ සර් සක්කයක පටන් ගන්නීද සක්කය විශ්වවිද්‍යාලයේ පටන් මම දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ නැහැ මම මේ ලංකාවේ ජනප්‍රිය නළුවා වෙයිද මම එහෙම ඒවා තිබුණේ නැහැ. තිබුණේ පොඩ ඉස්සරහට යන ගමනක්. O level ඉවරට පස්සේ A level ඉවුවා. A level ඉවරට පස්සේ විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කරාට පස්සේ මොකක්ද ඊළඟට හොයාගන්න රස්තාව මොකක්ද ඊළඟට යන්න පුළුවන් ගමන කියලා තීරණය කරා. මට විශ්වවිද්‍යාලයෙන් සමත් වුණාට පස්සේ මට රජයේ රස්සාවක් හම්බුණා. රජයේ රස්සාවට මාස 4කට 5කට තිස්සේ යනකොට මට රස්සාව එපා වුණා. මම රස්සාවෙන් එළියට බැස්සා. පැන්ෂන් එකක් හම්බෙච්ච රජයේ රස්සාවෙන් එළියට බහිනකොට ගොඩක් අය මට කිව්වා අපරාධවා මෝඩ වැඩක් කරේ. ඇයි ඔයා පැන්ෂන් එකක් තියෙන රස්සාවක් දාලා යන්නේ? ඉතින් මං ඇහුවේ පැන්ෂන් එක හම්බෙන්නේ අවුරුදු 60ේදී. අවුරුදු 60ේදී හම්බෙන පැන්ෂන් එකක් මම්මගේ තරුණ අවුරුදු 24 ඉඳන් වෙන් කරන්න ඕනේ නේ වෙන්නේ. ඒ වෙන්නේ කියලා. මම කියන්නේ ඒකයි. ඔබේ දරුවාට රජයේ රස්සාවක් අපේ සමාජයේ තියෙන හරි මෝඩ සිතුවිලි තියෙනවා. ගුරුවරයෙක් වුණොත් එහෙම මේ මොනවාද සතියට දවසේ වරුවයි වැඩ කරන්න ඕනේ මාසෙට දවස් 3ක් මාස 3ක් නිවාඩු ඉන්න පුළුවන් වගේ දේවල් රජයේ රස්සාවක් ගත්තොත් පෙන්ෂන් එකක් ගන්න පුළුවන් වගේ දේවල් නෑ එහෙම නෙවෙයි. මේ බණ්ඩාරස එක පැත්තකින් ගුරුවරයෙක් වෙනකොට අනිත් පැත්තෙන් ව්‍යවසායකයෙක් විදිහට වැඩ කරනවා. මම කලාකරුවෙක් විදිහට විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා වගේම මම මගේ විශේෂ ක්ෂේත්‍රය තුලේ earn කරන්නේ කොහොමද? හම්බ කරන්නේ කොහොමද කියන එක ගැන මම හිතනවා. ඒක හිතන්න වෙනවා. ඒක හිතන්න ඕනේ මේ සමාජය ඇතුලේ එහෙම තමයි. එතකොට අපි හැමෝටම අපිට නිශ්චිත අපි විසින් හදාගත්තු බිස්නස් එකක් තියෙනවා. අපි විසින් හදාගත්තු ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයට නමක් නැති වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරය නම් කරන මෙන්න මේකයි එහෙම නැහැ. ඒ හැමෝටම තමන්ට නිශ්චිත ගමනක් තමන්ට අනන්‍ය වෙච්ච ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒක ගැන හිතමු අපි අධ්‍යාපනය ගැන හිතනකොටම පටන් ගන්නකොටම ඒ නිසා අර සමාජයේ හදලා තියෙන මොඩල් ඇතුළට ඔබේ දරුවව දානවට වඩා ඔබේ දරුවට මොඩල් එකක් ක්‍රියේට් කරන්න ඉඩ දෙන්න. ඔබේ දරුවා මොඩල් එකක් බවට පත් වේ. ඔබේ දරුවා මේ සමාජයේ හිතන මේ සමාජයේ කතා කරන මොඩල් එකක් බවට පත් වෙන දවස වෙනුවෙන් ඔබේ දරුවාට මඟ පෙන්වීම කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් දෙමව්පියෝ දරුවෝ ගොඩක් මේ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා මේ ආවේ වෙන සිද්ධියක්. නාමල් මොනවා හරි අහලා තියෙනවනම් පොඩ්ඩක් උත්තරේ දෙන්න වෙයි. නැත්නම් දෙමව්පියෝ බලයි අපි ආවේ මේකට. නමුත් ඊට වඩා වැදගත් දෙයක් තමයි අපි ඇත්තටම කතා බහේ යෙදුනේ. පොඩ්ඩක් ඔබ අපිත් එක්ක රැඳෙයි කියලා හිතනකොට තව පොඩි කාලයක් දෙන්න. තව දෙයක් මේ දරුවන්ට කියන්න ඕනේ විශේෂයෙන් මේ ගොඩක් දරුවෝ අහලා තිබ්බ chat එකේ මම දැක්කා විශේෂයෙන්ම ඔබට
ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම් කරණය මේ විෂයන් තුන තමා කොමර්ස් ස්කීම් එක යටතේ ඔබට කරන්න පුළුවන්. හැබැයි ඔබට මේ විෂයන් තුනෙන් දෙකක් තෝරගෙන ඊට එහා තව බකට් එක විෂයන් ගණනාවක් තියෙනවා. ඒක තුල සමහර විට ව්‍යාපාර සංඛ්‍යානය වෙන්න පුළුවන්, ICT වෙන්න පුළුවන්, වෙන ඒවා තෝරගන්න පුළුවන්. හැබැයි ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ යටින් ගහලා තියෙනවා ඔබ ගණකාධිකාරී මූල්‍ය කියන පළවෙනි උපාධිය ලබා ගන්න නම් ඔබ accounting විෂය කරන්න ඕනේ. එහෙම නැහැ කියලා. කියන්නේ අනිත් ඒවා ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය කියන ඒවා කලා මාධ්‍යයටත් වෙන්න පුළුවන්. ඔබට වාණිජ්‍ය මාධ්‍යයටත් සම්බන්ධ වීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවා තෝරා ගැනීම කරන්න පුළුවන්. ඔබට කලා මාධ්‍යය යනවා නම් මේ ඉකොන් BS විෂයන් එකක් හෝ දෙකක් තෝරගෙන සිංහල හෝ කලාව ඕන චිත්‍ර ඕන දෙයක් ඔබට තෝරා ගැනීම හැකියාවක් තියෙයි. තුමිදු මෙච්චර කල් ඉගෙනුවේ කොළඹ ගම්පහ කළුතර ළමයි ටිකට. අද ඉන්නවා තුමිදු මගේ පන්තියක අම්පාර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව හැම තැනකම දරුවෝ. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි තුමිදු මම අනුරාධපුරේ. මම ගෙදර ගියාම මේ සමහර දරුවෝ කියනවා මම මේ පන්තිය අහන් ඉන්නවා මම හැබැයි ගෙදර අහන් ඉන්න විදියක් නැහැ මම කුඹුරේ තමයි අපේ සිග්නල් තියෙන්නේ එතෙන්ට ගිහිල්ලා මේ පන්තිය අහන් ඉන්නවා. ඉතින් ඇත්තටම අද වෙනකොට මට උගන්වන්න පුළුවන් වෙලා තියෙනවා මුළු ලංකාවටම. ඉතින් ඒක මේ කොරෝනා හරහා මේ දරුවන්ට ලැබුණ යහපත් පැත්ත හිතලා අපි ඇත්තටම කටයුතු කරන එක තමයි වැදගත් වීමක් වෙන්නේ. සර් තව දෙයක් සර් දැන් දරුවෝ සමහරට හිතන් ඉන්නවා සර් පන්ති ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සේ මේක දිගටම සර් ඔන්ලයින් කරයිද කියන එක සර්ම කිව්වොත් හොඳයි ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඇත්තටම දැන් තුමුදු මට නවත්තන්න බෑ දැන්. දැන් මට භෞතිකව කොච්චර පන්තියක් තිබ්බත් රැයක හරි මේ ඔන්ලයින් පන්ති කරන්න වෙනවා. හේතුව විශාල පිරිසක් 2022 23 වගේ පන්තිවල මගේ දහස් ගාණක් පිටපලක් තුළ ඉන්නවා. ඒ නිසා මේ 2023 අයටත් මම එහෙම පටන් ගත්තොත් මට යම් කාලයක් ඔබ වෙනුවෙන් ඔන්ලයින් පන්තිවල කරලා අන්න ඒක තමයි සර ඕනම නරක කාලයක ආශිර්වාද කරන දේවල් රේඛා තියෙනවා. ඉතින් ඒව ඇත්තටම අපේ ජීවිතවල දැන් දරුවන්ට ඒ පැත්තෙන් හම්බ වෙලා තියෙන වටිනා දෙයක් ඒක මං හිතන්නේ ඇත්තටම මේ ඔබ වැනි ගුරුවරයෙක්ගෙන් මේ අධ්‍යාපනය ලබන්න ලැබීම මාසනාවක්. ඉතින් ඒක මේ අපි හැමදේකම මේ කොරෝනා කාලේ වුණත් ඒ රිදි රේඛාව අඳුනගෙන වැඩ කරන එක තමයි අපිට අසාධාරණයක් වුණා කියලා හිතලා මේ දුක් වෙන එක නෙවෙයි කියන එක නෙමෙයි. ඒ තුමුදු මට මතකයි මම හිතන්නේ මට ඒක ලොකු අවස්ථාවක් වුණා එක වෙලාවක මේ මට පල්ලෙහැ බැච් එකේ තමා තුමිදු මේ අපේ රයිගම් සමාගමේ සභාපති රවි ලියනගේ. එතකොට මට එන්න කියනවා දැන් මේකේ උත්සවයේ දැන් කීප දෙනෙක්ගේ සම්මාන දෙන්න. එතකොට ඔන්න දැන් කූඹියෝ ටෙලි නාට්‍යයේ ජනප්‍රියම නළුවා දැන් එනවා තුමිදු සම්මාන ගන්න. එතන එනවුස් අහනවා මයික් එක දීලා තුමිදු මොනවද හිතන්නේ? මම හිතුවා තුමිදු මේ වෙන මොනවා හරි කියයි කියලා. තුමිදු කිව්වේ මේ රටේ තියෙන තත්වයයි මේක මේ සමාජ ක්‍රමේ තියෙන යොමුම් ගැටලුවක් ගැන මොකක්ද කියාගෙන ගියා. එතකොට එයා කිව්වා කාන්තාව කියනවා ඔන්න තුමිදුගේ සත්‍ය තත්ත්වය එනවා උඩට කියලා කියවුණා. ඉතින් මම මේ කියන්න ගියේ තුමිදු ඇත්තටම දැන් රත්නශ්‍රී වික්‍රමසිංහ සින්දුවක් ලියනවා විජේසත්නශ්‍රී විජේසිංහ මේ තමන්ගේ ආර්ථිකය හදාගන්න තමන් උගන්නන ඉස්කෝලේ දරුවෙක් මල් කඩන්න යනවා මතක ඇති ගීතේ මල් කඩන්න යනවා ඊළඟ දවසේ ඔහුගේ පන්තියට ඒ දරුවා එන්නේ අහලා බලනවා අනිත් දරුවන්ගෙන් ඇයි අර දරුවා එන්නේ නැත්තේ දරුවා ගිලිලා මැරෙනවා. එතකොට තුමිදු සුදු නෙළුම කෝසොර බොර වැවේ මල් සුවඳ දුන් මයංගනි. මේ සොරබොර වැවේ මේ දරුවා මිය ගියේ ඇත්තටම දරුවගේ වරදින්ද එහෙම නැත්නම් මේ සමාජයේ හෝ අපේ දෙමව්පියන්ගේ අපි වැඩිහිටියෝ විදිහට අපේ තියෙන වරදින්ද කියන එක තමයි අපි සිටිය යුත්තේ. ඒ නිසා මේ දරුවෝ හැම වෙලාවකම හරි කියන මට්ටමේ තමයි තුමිදු මං තාම ඉන්නේ. මම එන්න වයස්ගත වෙනවා. හැබැයි මේ දරුවෝ හැමදාම මල් ළඟට එන්නේ අවුරුදු 17 18 වයසේ. තාම මම මේ දරුවන්ගේ වයස අඳුරගෙන ඉන්න තාක්කල් මට උගන්වන්න පුළුවන්. මම ඒක අඳුරා නොගත්ත තාක්කල් මට ඉන්න බෑ.
ඒ නිසා දෙමව්පියෝ විදිහට ඒක අඳුරගත යුතුයි නේද තුමිද? පැහැදිලිවම දෙමව්පියන්ට ඉතාම වැදගත් වගකීමක් තියෙනවා මේ වෙලාවේ අපි මොකක්ද අපේ දරුවන් අපි කොහෙටද අරගෙන යන්නේ කියන එක සම්බන්ධව. ඉතින් දරුවෝ ඔබේ දරුවා ඔබේ ගෙදර ඉන්නේ මම අර කලිනුත් කිව්වේ එකයි. ඔහු මොන වගේ කෙනෙක්ද මොන වගේ හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්ද කියන එක තේරුම් ගැනීමේ හැකියාව ඔබට තියෙන්නේ. මම ඒකයි කියන්නේ අපිට මේ අපි කවදා හරි දවසක සතුටු වෙන්නේ ආපහු අපේ දරුවෝ දිහාවට හැරිලා අපේ දරුවෝ ආපු ගමන දිහා කල්පනා කරලා. සමහර වෙලාවට අපි ජීවිතේ දිනපු විදිහටම අපේ දරුවන්ට ජීවිතේ දිනන්න හම්බ වෙන එකක් නැති ඒකට කමක් නැහැ. අපි ඒක ගැන මොකද අපි අලුත් ලෝකයකට යන්නේ. මේ අපි ගත කරපු ලෝකේ නෙවෙයි අපේ දරුවන්ට හම්බ වෙන්නේ. ඉතින් ඒක ගැන අවබෝධයෙන් අපි අනාගතය දිහාවට අඩිය තියමු කියන එකයි මගේ අදහස. ප්‍රශ්න කියන ඒවා ගැටලු කියන ඒවා ඕනම කෙනෙකුට එන්න පුළුවන්. අධ්‍යාපනය කරගෙන යනකොට අපි මගේ ජීවිතයේදී මම විවිධ අර්බුදවලට විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැබැයි හැම වෙලාවකදීම මම කල්පනා කරේ තනියම මට කරන්න පුළුවන් දේවල් මොනවද මම අහිමිවීම් පිළිබඳව අවබෝධයෙන් වැඩ කරා කියලායි මම හිතන්නේ. මට ඒක උනේ කියන්නේ. ඇයි ඒක උනේ? මට O level අසමත් වුණාම මම කල්පනා කරේ හරි කමක් නැහැ. දැන් O level වලින් මට A level වලට යන්න බැරි නම් මට මොකද්ද ඊළඟ විකල්පය? එහෙම දේවල් විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වුණායි කියලා සියල්ල නැති වෙන්නේ නැහැ. ඊළඟ විකල්පයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට අපි කියන්නේ අර අපි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරනකොට අපි ප්ලෑන් B එකක් ගැන හිතනවා ප්ලෑන් C එකක් ගැන හිතනවා. මේක නැති වුණොත් මොකද්ද කරන්නේ ඊළඟට කරන්න කියලා. ඉතින් අපේ ජීවිතවලත් එහෙම තමයි. අපිට එහෙම ඔප්ෂන්ස් ඕන තරම් තියෙනවා. කල්පනා කරාම ඉතින් ඇත්තටම මම හිතන්නේ සක්‍ර ආයතනය මට අනුව මම වසර ගණනාවක් තිස්සේ මේ සමාජ ජීවත් වෙන කෙනෙක් විදිහට මම දැකලා තියෙනවා සක්‍ර ආයතනයෙන් බිහි වුණු දරුවෝ හැමදාම මේ සමාජයේ ඉහළ තැනක තමන්ගේ අධ්‍යාපන කටයුතු වල යෙදෙනවා. ඒ නිසා මම මේ සක්‍ර ආයතනයට පරිබාහිර කෙනෙක් විදිහට ඒකෙන් ඉගෙනගත්තු කෙනෙක්වත් නෙවෙයි මම. හැබැයි ඒක දිහා බලපු ඒක දැකපු කෙනෙක් විදිහට මම දන්නවා මේ ආයතනය මේ ආයතනයට එන හැම දරුවෙකුටම අධ්‍යාපනය ඉතාම ඉහළ අධ්‍යාපනයක් ලබන්න අවස්ථාව ලැබෙන බව. ඒ අවස්ථාව ලබා ගන්න ඔබ සියලු දෙනා අද මෙතනට ඇවිත් ඉන්න බොහෝ දෙනා ඒ සම්බන්ධව තීරණය කරලා ඒ අවස්ථාව ලබා ගන්න ඇවිත් ඉන්නේ. ඉතින් ඒක ඉතා හොඳ තීරණයක්, ඒක බුද්ධිමත් තීරණයක් කියලා පෞද්ගලිකව මට කියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ අපි බොහෝ දේවල් කතා කරා ඔබට අපි කලින් කිව්වා වගේ නිශ්චිතව ඔබ බලාපොරොත්තු වෙන විෂයන් තෝරා ගැනීම හෝ මේ දේවල් නෙවෙයි අපිට ඕනි උනේ. ඇත්තටම සර්ට් ඕනි උනේ ටිකක් ඕවරෝල් අදහසක් මේ කාලයත් එක්ක කොහොමද කටයුතු කළ යුත්තේ කියන එකයි, මේ දරුවන් කොහොමද තෝරා ගැනීම කළ යුත්තේ කියන එකයි. ඉතින් ඒ වගේ ඕවරෝල් අදහසක් මතු කරන්නයි අපිට ඕනි උනේ. මම නැවත කියන්නේ මේ ජීවිතේ ඔබ අඩිය තියන්නේ ජීවිතේ ඉතාම වැදගත් වසර දෙකකට. මේ වසර දෙක ඔන්ලයින් ඉගෙන ගත්තත්, ඔන්ලයින් නැතුව ෆේස් ටු ෆේස් හම්බ වෙලා ඉගෙන ගත්තත්, මොන විදිහෙන් ඉගෙන ගත්තත් ඔබ අධ්‍යාපනයයි ලබන්නේ. අවසානයේ මේ අපි ජීවත් වෙන සමාජයේ අපිට ඉතුරු වෙන්නේ අධ්‍යාපනය විතරයි. මම දැන් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වෙලා, මේ රටේ රංගන ශිල්පියෙක් වෙලා, මේ රටේ නාට්‍යකරුවෙක් වෙලා මට කරන්න තියෙන වැඩ ඉතා විශාල ප්‍රමාණයක් තියෙන අතරේ මට ඉතා පහසුවෙන් ජීවත් වීම සඳහා මට හොඳ රස්සාවක් තියෙනවා, මට ඒකෙන් හොඳ පටියක් හම්බ වෙනවා, මට හොඳට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මම මේ වයසට ඇවිල්ලා මම මගේ ආචාර්ය උපාධියට මහන්සි වෙනවා. මම දවසට පැය 15ක් විතර එක දිගට ඉගෙන ගන්නවා. මං මේ ලංකාවේ නෙවෙයි, මම ලන්ඩන් විශ්වවිද්‍යාලයත් එක්ක වැඩ කරන්නේ. ඉතින් මමත් ඔන්ලයින් ඉගෙන ගන්න. මට ඔන්ලයින් ඉගෙන ගන්න වෙලා තියෙනවා. මොකද මට මේ කොවිඩ් මේ පැන්ඩමික් එකකින් හින්දා මට වෙන රටකට යන්න විදිහක් නැහැ.
වෙලාවකට මම මගෙන් අහනවා ඇයි මම මෙහෙම මහන්සි වෙන්නේ? මට මෙච්චර ලේසියෙන් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මට හොඳට ෆිල්ම් එකක් බලලා පොප්කෝර්න් එකක් හදාගෙන ෆිල්ම් එකක් බලන්න පුළුවන්කම තියෙද්දි මට හදන්න පුළුවන්කම තියෙනවා. හදන්න පුළුවන්කම තියෙද්දි අතපය ගුලි කරගෙන මේ හීතලේ මේ වැස්ස නිදා ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි මම මෙච්චර දුක් විඳින්නේ? ඇයි මම මහන්සි වෙන්නේ කියලා මම මගෙන් අහනවා. හැබැයි මං නැවත මගේ ළඟම තියෙන පිළිතුර මටම ඒ පිළිතුර මට නැවත නැවතත් මගෙන්ම ඇතුළෙන්ම එනවා. ඉගෙන ගැනීම තරම් වටිනා දෙයක් තවත් නැහැ. මම මෙතෙක් දුර ආවේ ඉගෙන ගත්ත නිසා. මම මෙතෙක් දුර ආවේ අධ්‍යාපන නිසා. මගේ ජීවිතේ තව ගොඩක් දුර යන්නක් තියෙනවා. මම හිතන්නේද මැරෙයි කියලා මං හිතන්නේ මං දන්නේ අපි හැමෝම මැරෙන මිනිස්සු මේ කොවිඩ් සිටුේෂන් එකේදී අපි මරණය පිළිබඳව දන්නවා. නමුත් මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්නේ නැහැනේ අපි. අපි ජීවත් වෙනවා කියලා හිතාගෙන. ඉතින් ඒ නිසා මම ජීවත් වෙන කාලය තුල මට තවත් යහපත් විදිහට ජීවත් වෙන්න, සාර්ථක විදිහට ජීවත් වෙන්න සහ මම යම්කිසි දෙයක් මේ සමාජයට ඉතුරු කරලා යන්න, දැනුවත් භාවයක් මේ සමාජයට ඉතුරු කරලා යන්න නම් මම දැනුවත් කෙනෙක් වෙන්න ඕනි කියලා මම හිතන නිසා සහ මම කරන වෘත්තිය ඇතුලේ විශ්වවිද්‍යාල වෘත්තිය ඇතුලේ ඉගෙන ගැනීම කියන එක ඒ වෘත්තියට වටිනාකමක් එකතු කරන දෙයක් විදිහට මම දන්න නිසා මම ඒක යෙදෙනවා. ඉතින් මම ඒක කිව්වේ ඇත්තටම මං ගැන කියන්න නෙවෙයි සමා වෙන්න මන්ට ඒක කියන්න ඕනේ උනේ. ඉගෙන ගැනීම කියන එකට වයසක් නැහැ, කාලයක් නැහැ. ඒක ඕනම කාලයක ඉගෙන ගන්න පුළුවන්. ඔබ මේ කාලේ තවත් වැඩියෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන්නේ. පැහැදිලිව මේ කාලේ වැඩියෙන් ඉගෙන ගන්න පුළුවන්. සහ ඔබ ඉන්නේ හැබැයි ඉගෙන ගැනීම සඳහාම වෙන් වෙච්ච කාලයක. ඔබට වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට දෙමව්පියෝ ඒ සඳහා අවශ්‍ය කරන සියලු සැප සම්පත් දීලා තියෙනවා, සියලු පහසුකම් දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආයතන සහ සියලු දේවල් තියෙනවා. ඔබේ වයසට ඔබට කියන්න ඔබව හඳුන්වන්නේ ඉගෙන ගත්තත් නොගත්තත් ශිෂ්‍යයා කියන හැඳින්වීම තමයි ඔබට තියෙන්නේ. එතකොට ඔබ ශිෂ්‍යෝ කියන්නේ ඒ හැඳින්වීමෙන්ම කියන්නේ ඔබ ඉගෙන ගැනීම සඳහා ඉන්න පිරිසක් කියලා. මේ අවුරුදු 2 අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන්න, වෙන් කරන්න, ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න, ඒක ආසාවෙන් කරන්න, ඒක සතුටින් කරන්න. ඒක එන්ජෝයි කරන්න. ඒක හරියට මේ ජීවිතේ ගේම් එකක් වගේ ප්ලේ කරන්න. එහෙම කරගන්න පුළුවන් වුණොත් ඒක සතුටින් සන්තෝෂෙන් කරන දෙයක් බවට පත් කරගත්තොත් ඔබට විභාගය කියන්නේ ඊටාම පහසු කඩයිමක් බව මට හොඳටම විශ්වාසයි. හොඳයි. මම හිතනවා ඊටාම හරවත් තමන්ගේ හදවතින් ආව කතාවක් මුදුවේ කිව්වේ. ඉතින් තෝමස් එඩිසන් කියන්නේ අම්මා විසින් ඔහුගේ ඇත්තටම ඔහු යන්න ඕනේ කොහෙද කියලා අඳුරගත්ත කෙනෙක්. ඒ වගේම අයින්ස්ටයින් ඔබ දන්නවා ගණන් බැහැ කියලා පන්ති වලින් පන්නපු කෙනෙක්. ඒ වගේම බීතෝන් අද ලෝකයේ ඉන්න විශේෂ සංගීතඥයෙක් හිටපු. ඒතර මේ වගේ ලංකාවේ අපි අහලා තියෙනවා ඕලෙවල් කීප සැරයක් අසමත් වෙච්ච මහාචාර්යවරු ඉන්නවා. ගාමිණී රණසිංහ වෙන. ඉතින් මේ වගේ අය ඔබ කවුද කියලා අඳුරගන්න ආදර්ශ චරිත කියවන්න. ඒ වගේම අපි ලොකු මිනිස්සු නොවුනත් අපේ චරිත තුලත් යම් දේවල් ඇති. අපිට පුළුවන් ආකාරයට තමයි මේ කතා බහ කරේ. ඒ නිසා මං දයාබර දෙමව්පියන්ගෙන් ආයේ ඉල්ලන්නේ ඔබගේ දරුවා නිර්මාණශීලී පුජ්‍යලේ ගැහැණු දරුවෙක් පිරිමි දරුවෙක්. ඔබගේ දරුවාට පුළුවන් දේවල් බොහොමයක් ඇති. ඒක හොඳටම අඳුරගන්න. මේ දරුවගේ ප්‍රතිඵලය අඩු නම් බනින්න, දොස් කියන්න, අල්ලපු ගෙදර කෙනා එක්ක පවුලේ අනිත් බාප්පගේ නැන්දගේ දරුවෝ එක්ක සඳහන් දෙපා. මේ දරුවට මැත්ස් එපා කියනවා නම් සංගීතය උගන්වන්න. උයන්න නටන්න නම් පුළුවන් ඒක උගන්වන්න. ඒකෙන් උඩටම යන්න හැකියාවක් තියෙයි. ඒ නිසා ඒ වගේම මේ කාලේ මම මේ කියන්නේ ඔබේ දරුවා හොඳ ප්‍රතිඵලයක් ලැබුවා නම් ඔබ ගෙදර සතුටු වෙන්න. හැබැයි මේ සමහර විට අර අපහසුතාවයන් මැද්දේ ප්‍රතිඵලයේ අඩු දරුවත් එක්ක සඳලා එයාට ඒක දැනුවත් නොකරන්න පුළුවන් නම් ඒකත් ඔබගේ තියෙන සතුටට වැදගත් වීමක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ කතා බහ තුළ අපි ඉරිදාට කොහොමදත් තුනට මේ දරුවෝ ඔක්කොම එක මුණ ගැහෙනවා සජීවීව. නමුත් අද මට දැඩි ලෙස උවමනාවක් තිබ්බ තුමිදු ඇත්තටම මගේ මේ හිතේ තියෙන ටික මං තනියෙන් නෙමෙයි තුමිදු වැනි විශේෂඥතාවයක් තියෙන කෙනෙක් එක්ක ඇත්තටම මේ කතා කරලා මේ දෙමව්පියන්ට දරුවන්ට තවත් කිව යුතුයි කියන එක. එහෙම නැත්නම් අපිට මේ පැය ගාන කාලයක් අරගෙන තුමිදු මෙතන අපි ඇත්තටම මේ
මේවා කතා කළ යුතු නැහැ. ඉතින් ඒ නිසා මේ කතාව මේ තුමිදු දොඩන්තැන්නගේ මේ දේශනය තුල මා හිතනවා සමහර විට තුමිදු මේ දරුවෝ තව අවුරුද්දකින් පස්සේ කියයි තුමිදු සර්ගේ එහෙම නැත්නම් බණ්ඩාර සර්ගේ මේ දේශනය අහලා යප් මේක කරේ අපි අද ඒක අහලා යහපත්ව කටයුතු කිරීමක් කරනවා කියන එක. ඉතින් ඒ නිසා ඒ එක දරුවෙක් හරි ඒ අපේ මේ කතා බහ අහලා තමන්ගේ ස්වභාවය වෙනස් කරගත්තා නම් දෙමෝපියෝ අපේ මේ කතා බහ අහලා යම් අලුත් දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ දරුවා වෙනුවෙන් යම් දෙයක් තීරණ ගත්තා නම් ඒක ඊටා වැදගත්. ඉතින් තුමිදු මා හිතනවා අපේ කාලය ඉවරයි. තුමිදු තව මොනවා හරි අපිට කතා බහ කරන්න ඇති කියලා මම හිතන්නේ නැහැ. මොනවා හරි තියෙනවද එහෙම? ඔව් නෑ ඇත්තටම සර් මම කියන්න ඕනේ අදහස් ටික කිව්වා. ඉතින් අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ අර කලින් කිව්වා වගේ මේ වසර දෙක ඉතාම සාර්ථකව අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. මේ කොරෝනා වසංගතය හෝ වෙන ප්‍රශ්න තියෙන එක වෙනම දෙයක්. ප්‍රශ්න තියෙන්න පුළුවන් ඕන තරම්. හැබැයි මේ දේවල් වල අර මේකම නොවුනත් තව දෙයක් එන්න පුළුවන්. වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉස්සරහට. නමුත් ඒ හැම දෙයක් ඇතුළෙම ඔබේ ඉලක්කය සඳහා වැඩ කරන එක තමයි ඔබ කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා බණ්ඩාර සර්ට ස්තුතිවන්ත වෙනවා. අපේ ටීම් එකට ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධව. ඔබ සියලු දෙනාට සාර්ථක අධ්‍යාපන ජීවිතයකට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් තුමිදු ඔබටත් මා ආරාධනය කරද්දිත් හිතුවේ අදත් ලංකාවේ නැතුව ඇති සමහරට පිටරට ගිහිල්ලා ඔබේ PhD එකට මහන්සි වෙනවා ඇති කියලා. නමුත් කොරෝනා හරහා අපට වෙච්ච වාසිය තමයි තුමිදු ලංකාවේ ඉඳීම මේ දවස්වල. ඉතින් ඒ නිසා ඔබගේ PhD එක කරලා ඔබ ආචාර්ය උපාධිය කරලා ඊළඟ සැරේදී අපේ මිත්‍රත්වයත් එහෙම තියාගෙන ඒ වගේම ඔබ කලාකරුවා කියන නාමයත් එහෙම තියාගෙන හැබැයි අපට ආචාර්ය තුමිදු දොඩන්තැන්න කියලා කතා කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි තුමිදුට නැවතත් ස්තුතිවන්ත වෙමින් අපේ සාකච්ඡාව මෙතනින් හමාර කරනවා. අපි නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සීල් විස්තර ඔබට ගන්න පුළුවන්. මේ දුරකථන අංකවල ඒක මහලුකු දෙයක් නෙමෙයි. ඒ වගේම ඔබට ඉරිදා තුනට අපි ඕනම විෂයක් සම්බන්ධයෙන් අපි මුණ ගැහිලා විස්තර ලබා ගන්න පුළුවන්. එhmenan තුමිදු ආයුබෝවන් නැවතත් බොහොම ස්තුතියි ලැබෙන